සිප්සවේ රේඩියෝ තාක්ෂලාවේ උසස් පෙළ සිංහල පාඩම ඔබ වෙත ගෙනෙන්නේ ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා. ඒ සඳහා සාදර අනුග්‍රහකත්වල මහජන පොත්වල පැරණි බස් නැවතුම්පළ ඉදිරිපිට අනුරාධපුර. ඔබට අවශ්‍ය සියලුම පුවත්පත්, අධ්‍යාපන ප්‍රකාශන, මාස්ටර් ගයිඩ් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළු සියලුම වර්ගයේ ලිපි ද්‍රව්‍ය එකම තැනකින්. මහජන පොත්වල පැරණි බස් නැවතුම්පළ ඉදිරිපිට අනුරාධපුර. දුරකථන අංකය 071 81 40 570. නිසිමඟ යනු මැන පුතුනේ. සිප් සවිය රේඩියෝ තක්සලාව. රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය සවන් දෙන්න 107.3 රජරට ගුවන් විදුලියට. ඔබ පසු පස එමි නිතිනේ මා පින්වර ඇදුරින්දුනේ. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබ දන්නවා මේ කාලය තුල පාසලේ සීනුව නාද වෙනවා අපිට ඇහෙන්නේ නැහැ. පාසලේ සීනුව නාද වෙනවා ඇහෙන්නේ නැති වුණාට මේ තේමාව තවත් අලුත් කාලච්ඡේදයක ආරම්භයක් බව අපිට මතක් කරනවා. ඔබ දන්නවා මේ තේමාවෙන් දැන් අපි අලුත් කාලච්ඡේදයක් ආරම්භ කරන බව. රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරයේ සිප්සවිය රේඩියෝ තක්සලාවේ උසස් පෙළ දරුවන් සඳහා වෙන්නුණු තවත් හෝරාවකට ආසන්න කාලයක් මේ විදිහට ආරම්භ කරන්නට අපිට අවසර දෙන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ගරු සභාපතිතුමාත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් උපදෙස් දුන්නා රජරට ගුවන් විදුලියට. රජරට ගුවන් විදුලිය වටා එක්රොක් වෙලා ඉන්න අපේ හිතවතුන්ගේ දුවා දරුවන්ට මේ ඇහිරෙන අධ්‍යාපනික අවකාශයන් සුබවාදී ලෙස පුරවාලන්නට මොකක් හෝ වැඩපිළිවෙලක් යොදන්න කියලා. රජරට සේවයේ වත්මන් ප්‍රධානී අතුල විජේසුන්දර මහතා අපිව මෙහෙයවනවා මේ වැඩසටහන් මාලාව වෙත. දැන් මේ වැඩසටහන් මාලාවට සිසු දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. සිසු දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි. ඒ ඉතාම ඉහළ ධනාත්මක ප්‍රතිචාර මැද්දේ අපි සූදානම් වෙන්නේ උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ ප්‍රධානතම විෂයක් වන සිංහල විෂය හදාරන අපේ දූපුතුන් වෙනුවෙන් තවත් විනාඩි කිහිපයක් හෝරාවකට ආසන්න කාලයක් ඔබ වෙනුවෙන් වෙන් කරන්නටයි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේත් මේ සිංහල පාඩම අපිට සමීප කරන්නට අපේ ප්‍රදේශයේ බොහොම ප්‍රකට ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශකතුමෙක් අපිත් එක්ක ඉන්නවා. එතුමන් දින ගණනාවක් තිස්සේ අපිත් එක්ක මේ සිංහල පාඩමින් සම්බන්ධ වුණා. අපේ දූ දරුවෝ හඳුනනවා. අනුරාධපුර පඬරැල්ලාව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා, ඒ වගේම වසර ගණනාවක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් හැටියටත්, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය සම්බන්ධ විෂයානුබද්ධ සම්පත්දායකයෙක් හැටියටත් බොහෝ පළපුරුදුකම් ඇති ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා අදත් ඉන්නවා මැදිරියේ අපේ දරුවොත් එක්ක සිංහල විෂය පිළිබඳ දැනුම බෙදා හදාගන්න. දරුවන් වෙනුවෙන් ඔබට ආයුබෝවන් කියමින් අපි මේ කාල වේලාව විවර කරනවා පුතේ දුවේ ඔබ සැමට සිංහල පාඩමට. ආයුබෝවන් සුගත් සර්. ආයුබෝවන් සනත් සර්. හොඳයි දුවේ පුතේ, අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නේ රජරට සේවයේ සිප්සවිය රේඩියෝ තක්සලාව සමගින්. ඔබ දන්නවා අපේ රටේ තත්වය ඉතාමත් අහිතකර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. COVID-19 වසංගතය අපි සියලු දෙනා වටා ඉතාමත් තර්ජනාත්මක ලෙසින් හැසිරෙන වෙලාවක මේ වෙලාවේදී රජරට සේවා පරිසරයට පැමිණ පටිගත කිරීම පවා අනතුරුදායක වෙලා තියෙන වෙලාවක අපි නිවසේ සිට පටිගත කිරීම කරමින් මේ වැඩසටහන සිදු කරන්නේ. ඒ නිසා පළමුවෙන්ම ඔබට සඳහන් කරන්න ඕනේ ඔබේ ශ්‍රවණ තත්වයේ කිසියම් අපහසුතාවයක් තිබෙනවා නම් වෙනදා තරම් වඩා හොඳ ශ්‍රවණ තත්වයක නැතිනම් මේ වැඩසටහන් ඒ පිළිබඳව ඔබගෙන් සමාය ආයදිනවා ප්‍රථමයෙන්ම දරුවනේ. මොකද අපි නිවසේ සිට මේ පටිගත කිරීම කටයුතු කරන ඇත්තටම වෘත්තීය මට්ටමේ පටිගත කිරීම උපකරණ වලින් නොවේ, ජංගම දුරකථන වගේ දේවල් හරහා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ශ්‍රවණය කරන ලෙස පළමුවෙන්ම ඉල්ලා සිටිනවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අපි සෑහෙන කාලයක් මාස 1කමාරකට ආසන්න කාලයක් මේ වැඩසටහන් මාලාවත් එක්ක ඔබ සම්බන්ධ වුණා. අදත් සුපුරුදු පරිදි උසස් පෙළ දරුවෝ වෙනුවෙන් තවත් පාඩම් මාලාවක තවත් කොටසක් සඳහා දොරටු විවර කරගන්නයි මේ අවස්ථාවේදී සූදානම් වන්නේ.
උසස් පෙළ දරුවෝ විශේෂයෙන් 2020 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින නියමිත දරුවන්ට මේ අවස්ථාවේදී පාඩම් වැඩ බොහොමයක් අතපසු වෙලා තියෙන වෙලාවක අපි උත්සාහ කරනවා කෙසේ හෝ මේ වැඩසටහන් මාලාව හරහා ඔබට සමීප වෙන්න කිසියම් ආකාරයකට ඔබට කිසියම් දැනුමක් ළඟා කරගන්න අවස්ථාව සලසලා දෙන්න. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අද දවසේත් මම සූදානම් වෙන්නේ අපි මෙතෙක් කතා කරපු පාඩම් මාලාවෙම තවත් එක කොටසක් සඳහා අවධානය යොමු කරන්න. අපි කෙටි කතා සංග්‍රහය කෙටි කතා කීපයක් පිළිබඳව පහුගිය දිනවල කතා කළා. ඒ කෙටි කතා අතරින් තවත් ඔබේ කෙටි කතා සංග්‍රහයට අදාළ එක කෙටි කතාවක් මම තෝරගන්නවාද. ඔහු සුවිශේෂී කෙටි කතාකරුවෙක්. 1930 ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා ගම්පහ කොරස කියන ගමේ උපන්න සිංහල කෙටි කතා කලාවේ නිර්මාණශීලී භාවිතාව සම්බන්ධයෙන් සුවිශේෂී මැදිහත් වීමක් කරන ලද කෙටි කතාකරුවෙක් තමයි ඒ.වී. සුරවීර මහතා. ඉතින් ඒ.වී. සුරවීර මහතාගේ අකුරට යන වෙලාවේ කෙටි කතාව නිර්දේශව තිබෙනවා උසස් පෙළ විෂය නිර්දේශය සඳහා. ඉතින් කෙටි කතා කරුවා පිළිබඳවත් එම කෙටි කතාව පිළිබඳවත් කිසියම් සාකච්ඡාවක් මේ වැඩසටහන හරහා ඔබට සමීප කරවන්න උත්සාහ කරනවා දුවේ පුතේ අපිට හැකි උපරිම අයුරින්. ඉතින් සුරවීර මහත්මයා පිළිබඳව කතා කරද්දී සුරවීර මහත්මයා ශ්‍රී ලාංකේය කෙටි කතා කලාවේ විවිධ ක්ෂේත්‍රයන් කරා පැතිරුණු කෙටි කතා ගණනාවක් රචනා කරපු කෙටි කතා කරුවෙක්. මීට පෙර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ වලටත් ඔහුගේ කෙටි කතාවන් නිර්දේශ වෙලා තිබෙනවා. ඉතින් ඔහුගේ පළමුවන කෙටි කතා සංග්‍රහය විදිහට අපි සලකන්නේ 1969 දී රචනා වෙච්ච කාටත් මායිපා වෙලා කියන කෙටි කතා සංග්‍රහය. 1969 දී ඔහු විසින් රචනා කරපු කාටත් මායිපා වෙලා කියන කෙටි කතා සංග්‍රහය තමයි මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය බවට පත් වෙන්නේ. ඊට අමතරව 1970 දී ඔහු ලියනවා පෑදිදියට බොරදිය. 1973 දී ගොදුරු ලොබ. 1984 දී බව තිමිර කියන කෙටි කතා සංග්‍රහය සුරවීර මහත්මයා අතින් රචනා වෙනවා. ඊට අමතරව ඔහු නවකතාකරුවෙක් විදිහට පළමු නවකතාව රචනා කරනවා 1971 දී හේයන් මාරුව නමින්. ඊට පස්සේ නොයන් පුතුනි ගම හැරදා අත්ත බිඳේ පය බුරුලෙන් යන නවකතාව වගේම සදා මෙලෙස පුරදෙරණේ අඳුර දුරලන රැස් වැනි නවකතාවන් ඔහු රචනා කළ තිබෙනවා. ඊට අමතරව ළමා කෘති රචනයේ ඒ වගේම සාහිත්‍ය විචාර ග්‍රන්ථ රචනයේ ඒ වගේම විවිධාකාර විමර්ශන ග්‍රන්ථ සම්පාදනයේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් කරපු කෙටි කතාකරුවෙක් විදිහට අපිට නිර්මාණකරුවෙක් විදිහට සුරවීර මහත්මයා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහුගේ පෑදිදියට බොරදිය කියන 1970 රචනා වෙච්ච පෑදිදියට බොරදිය කියන කෙටි කතා සංග්‍රහයෙන් තමයි අපිට මේ නිර්දිෂ්ට කෙටි කතාව වෙන අකුරට යන වෙලාවේ කෙටි කතාව උපුටාගෙන තිබෙනවා. ඉතින් මේ කෙටි කතාව ළමා අත්දැකීමක් පදනම් කරගත්ත කෙටි කතාවක්. පන්ති විෂමතාවය පිළිබඳව නිරූපණය කරන කෙටි කතාවක්. ඒ වගේම ළමා මෙහෙකාර සේවය, පන්ති ප්‍රතිවිරෝධතාවය, දරිද්‍රතාවය වැනි සමාජීය ප්‍රශ්න, සමාජීය ගැටලු විමර්ශනය කරන සහ ඒ පිළිබඳව සංවේදී වෙන කෙටි කතාවක් විදිහට අපිට මේ කෙටි කතාව වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ. ඔබට මම ඊට කලිනුත් මතක් කරුවා දුවේ පුතේ කෙටි කතා සංග්‍රහය සම්බන්ධයෙන් ප්‍රශ්න අහනකොට ප්‍රශ්න වර්ග දෙකක් අහනවා කෙටි කතා සංග්‍රහයෙන්. එකක් තමයි තනි කෙටි කතාවක් පිළිබඳව තේමාත්මක වශයෙන් හෝ ශිල්පීය උපක්‍රම වශයෙන් අහන ප්‍රශ්නය. අකුරට යන වෙලාවේ කෙටි කතාවේ තේමාව සම්බන්ධයෙන් නැත්නම් අකුරට යන වෙලාවේ කෙටි කතාව රචනා කිරීමෙන් කතුවරයා අපේක්ෂිත අරමුණ කුමක්ද යන්න පිළිබඳව සඳහන් වෙන කෙටි කතා ප්‍රශ්නය එක පැත්තකින්, අනිත් පැත්තට කෙටි කතා කිහිපයක් සංසන්දනය කරලා අපිට අහන්න වෙන ප්‍රශ්නය නැත්නම් කෙටි කතා කිහිපයක් සංසන්දනය කරමින් විමසන ප්‍රශ්නේදී
සිංහල කෙටි කතාකරුවෝ කොහොමද සමාජ සාධාරණේ නිරූපණය කළේ? එහෙම නැත්නම් සිංහල කෙටි කතාකරුවෝ කොහොමද පන්ති විෂමතාවය කියන තේමාව විග්‍රහ කරේ? එහෙම නැත්නම් දරුවන් මෙහෙකාර සේවයට යොමු කරමින් විශේෂයෙන් මේ 1960 70 දශකවල ලංකාවේ තිබුණු 80 දශකයේ මේක දක්නට ලැබුණා. තිබුණු කේන්ද්‍රීය සමාජ ප්‍රශ්නයක් තමයි මේ දරුවෝ අධ්‍යාපනයට යොමු කරනවා වෙනුවට විවිධාකාර මෙහෙකාර කටයුතු සඳහා ධනපති නිවෙස්වල ධනපති පවුල්වල සමාජිකයෝ රැගෙන ගිහිල්ලා මේ දරුවන්ව ඊටාම පීඩාකාරී ලෙස භාවිතා කිරීම කියන එක. මේක ගවේෂණය කරපු කෙටි කතාකරු ගණනාවක් හිටියා. විශේෂයෙන් කවියෝ හිටියා ලංකාවේ. උදාහරණයක් විදිහට මොනිකා රුවන්පතිරණ ගත්තාම මොනිකා රුවන්පතිරණ මහත්මිය රචනා කරපු පද්‍ය බොහොමයක මෙවැනි කේන්ද්‍රීය සමාජ ප්‍රශ්න විෂය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුරේර මහත්මයා කෙටි කතා ගණනාවක මේ සමාජ අසාධාරණය කියන එක පන්ති විෂමතාවය කියන එක විෂය වෙලා තියෙනවා. ඉතින් ඒ වර්ගීකරණය යටතේ ගත්තාම ළමයින් මුහුණ පාන දුක් ගැහැට පිළිබඳව නැත්නම් ළමයින් මෙහෙකාර සේවයට යොමු කිරීමෙන් ළමයින්ට සිදුවන අසාධාරණයේ පිළිබඳව කතා බහ කරන කෙටි කතාවක් ලෙස අපිට වර්ගීකරණය කරන්න පුළුවන් අකුරට යන වෙලාවේ කෙටි කතාව. ඒ වගේම තමයි මේ කෙටි කතාව ඊටාම සූක්ෂම විදිහට සමාජ පන්ති දෙකක අනන්‍යතා ලක්ෂණ ඊටාම ප්‍රබල ලෙස අපිට ඒත්තු ගන්නවන්න පුළුවන් කෙටි කතාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ කෙටි කතාවේ මානයන් ගණනාවක් තියෙනවා දුවේ පුතේ. මේ කෙටි කතාවේ ප්‍රවේශයන් ගණනාවක් තිබෙනවා. මේ කෙටි කතාව විග්‍රහ කළ හැකි, ਵਿਚාරය කළ හැකි සීමාවන් ඒ වගේම ගැඹුරු අවකාශයන් ගණනාවක් තිබෙනවා. අපි හැකි උපරිමයෙන් බලමු අද දවසේ අපේ මේ සාකච්ඡාව ඇතුලේ අපිට යන්න පුළුවන් උපරිමයට ගිහිල්ලා මේ කෙටි කතාව ਵਿਚාරය කිරීම සඳහා. ඔබ දන්නවා මේ කෙටි කතාවේ කතා අන්තර්ගතය ගත්තාම ධනපති පන්තික පවුලක් තිබෙනවා. මේ ධනපති පන්තික පවුලේ නිවසේ නතර වී සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉන්නවා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මේ ධනපති පන්තික පවුලේ අයත් එක්ක බොහොම සමීප ගනුදෙනුවක් තබා ගනිමින් ඉන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගෙන් වරින් වර ඉල්ලීම් කරනවා මේ ධනපති පන්තික ස්ත්‍රිය එහෙම නැත්නම් මේ නිවසේ කාන්තාව ඔවුන්ගේ ගෙදරට මෙහෙකාර කම් සඳහා නැත්නම් ඔවුන්ගේ ගෙදර උදව් පදව් කර ගැනීම සඳහා දරියක් හොයා දෙන්න කියලා. ඉතින් මේ කාරණේ හිතේ තියාගෙන හිටපු කතකයා එහෙම නැත්නම් මේ නිවසේ රැඳී සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට එකපාරටම සිහි වෙනවා ඔහුගේ ගමේ ඉන්න එක්තරා දැරියක් පිළිබඳව. ඉතින් අවසානයේ ඒ දැරිය මේ නිවසේ මෙහෙකාර කටයුතු සඳහා සම්බන්ධ කරනවා මේ කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ මාර්ගයේ. ඉතින් ඒ දැරිය මේ නිවසට පැමිණීමක්, ඒ නිවසට පැමිණ ඒ දැරිය නිවසේ දැරියන් දෙදෙනා සමග කටයුතු කරන ආකාරයත්, ඇයට සිදුවෙන අවාසනාවන්ත ඉරණමක්, ඒ අවාසනාවන්ත ඉරණම පසුපස මේ පන්ති ප්‍රතිවිරෝධතාවය එහෙම නැත්නම් මේ පන්ති දෙකේ තිබෙන වෙනස ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය අතර පවතින වෙනස සහ ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම්, ඔවුන්ගේ පාසල් පද්ධතිය, ඔවුන් ඉගෙන ගන්නා දේවල්, ඔවුන්ට ජීවිතයේ අත්දකින්න සිද්ධ වෙන දේවල් ආදී කාරණා ගණනාවක් ඊටම සියුම් විදිහට නිරූපණය කරන්නට කෙටි කතාකරුවා සමත් වෙලා තියෙනවා. ඉතින් මේ කෙටි කතාවේ විශේෂිත කාරණයක් තිබෙනවා පුතේ. ඒ තමයි සාමාන්‍යයෙන් කෙටි කතාකරුවෙක් ශිල්පීය උපක්‍රමවලදී භාවිතා කරන ප්‍රධානම ශිල්පීය උපක්‍රමයක් තමයි කෙටි කතාවේ භාෂාව කියන එක. එතකොට ඔබ අකුරට යන වෙලාවේ කෙටි කතාව කියවද්දී, අකුරට යන වෙලාවේ කෙටි කතාව පරිශීලනය කරද්දී ඊටාම සූක්ෂම විදිහට ඔබට අධ්‍යයනය කළ හැකි නම් මේ කෙටි කතාවේ භාෂාව පිළිබඳ මේක
සුවිශේෂී කාරණයක් විදිහට ඔබ මතක තබා ගන්න. මේ කෙටි කතාවේ භාෂාව ඇත්තටම සියුම් ආකාරයකට සමාජ පන්තිය නිරූපණය කරනවා. ඒ චරිතවල සමාජ පන්ති අනන්‍යතාවය නිරූපණය කිරීමට කතුවරයා ඉතාමත් සූක්ෂම විදිහට භාෂාව පාවිච්චි කරලා තියෙනවා. මේ භාෂාව භාවිතා කිරීමේදී ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. එකක් තමයි මේ චරිත විසින් සිදු කරන ආත්ම භාෂණයන් තිබෙනවා. ඒ වගේම මේ චරිතවල මුවගට නංවන දෙබස් තියෙනවා. චරිත ආත්ම භාෂණයන් සිදු කරනවා. ඒ වගේම චරිතවල මුවගට නංවන දෙබස් තිබෙනවා. මේ කියන ආකාරයේ දෙවර්ගයෙන්ම චරිතයක සමාජ මට්ටම නැත්තම් චරිතයක චරිත ස්වභාව නිරූපණය කරන්න කෙටි කතාකරුවට හැකියාව තිබෙනවා. මේ කෙටි කතාවේ කතානායකයා එහෙම නැත්තම් කතකයා විදිහට පෙනී සිටින සිරි මෙන්න මේ විදිහට කියනවන්න බලන්න දුවේ පුතේ. විශ්වවිද්‍යාලයේ දහවල් 1ට ආරම්භ වන දේශනයට යාමට පෙර මම කෑම සූදානම් කර දිය නොහැකි වූ ඇතැම් දිනක මිසිස් කරුණාපාලගේ කෙඳිරිල්ල වැඩි වේ. මගේ පන්ති වේලාවට කොතරම් ප්‍රමාද වුවත් මා උදේ තේ හෝ දවල් හෝ කෑම හෝ නොගෙන යාම ගැන ඇය අකමැති වේ. සැබවින්ම ඇයට ළමයින් දෙදෙනාගේ කටයුතුත් ගෙදර වැඩත් සියල්ල තනියම කර ගැනීම අපහසුයි. වැඩකාර ළමයෙකු සොයා ගැනීම සඳහා දිනමින පත්‍රයේ පළ වූ දැන්වීම පළක් නොවී. ගෙදර වැඩකාරියක නොසිටීම කරුණාපාල පවුලේ අයට මෙන්ම මටද හිරිහැරයක් වේ. මේ කතකයා සඳහන් කරන්නේ මේ මිසිස් කරුණාපාලගේ නිවසේ තිබෙන මෙහෙකාර සේවය සඳහා දැරියකගේ අවශ්‍යතාව. මෙහෙකාර සේවයට දැරියක් අවශ්‍ය වෙන හේතුව තමයි මේ සිරි සඳහන් කර. එතකොට ඔහුගේ ආත්ම භාෂණය තුළ ඔහුගේ භාෂා රටාව තුළ අපිට සඳහන් වෙනවා මේ නිවසට මෙහෙකාර දැරියක් අවශ්‍ය වීමේ හේතුව. අපි දන්නවා මධ්‍යම පන්තික පවුල් බොහෝ දුරට ස්වාමියා සහ බිරිඳ දෙදෙනා උදේ පාන්දර නැගිටලා වැඩට යනවා, දරුවෝ පාසල් යනවා, දරුවන්ගේ කටයුතු වලට සහ ඔවුන්ගේ රාජකාරී කටයුතු වලට යොමු වෙන අතරතුරේ ඔවුන්ට නිවසේ කාර්යයන් කර ගැනීම සඳහා යම් අපහසුතාවයන් තිබෙනවා. මේ අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා මෙහෙකාරයෙකුගේ අවශ්‍යතාවය, මෙහෙකාරියකගේ අවශ්‍යතාවය තිබෙනවා. මේක තමයි දුවේ පුතේ මේ පන්ති අනන්‍යතාවය සහ පන්ති ස්වභාවය කියලා අපි හඳුන්වන්නේ. සාමාන්‍ය ගැමි ගෙදරක මෙහෙකාරියක් නැති වුණාට කිසියම් ධනේශ්වර අනන්‍යතාවයක් තිබෙන පවුලක තමන්ගේ වියදමින් කොටසක් ඒ වගේම තමන්ගේ වැඩවලින් කොටසක් මෙහෙකරුවන් සඳහා වෙන් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඉතින් මේ සිරී සඳහන් කරන්නේ මේ මෙහෙකාර දැරියක් අවශ්‍ය වීමේ හේතු. ඒ හරහා ඔවුන්ගේ මධ්‍යම පන්තික ජීවිතයේ ස්වභාවයත් කතුවරයා ඊටම සියුම් ලෙස භාෂාවෙන් නිරූපණය කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ දැරිය නිවසට එක්කන් එනවා. ධර්මදාස අයියට ලියුමක් යවනවා. ඒ ධර්මදාස අයියට යවපු ලියුම පදනම් කරගෙන මේ දැරිය මිසිස් කරුණාපාලගේ නිවසට එනවා. කිලිටි වී ගිය සුදු කොට ගවුමක් හැඳගත් අවුරුදු 12ක පමණ ගැහැණු ළමයෙක් අප කතා කරද්දී සාලයට ඇතුළු වන දොරේ රෙද්ද අතරින් එබී බැලුවාය. මා ඒ දෙස බලන විට ඇගේ මුහුණේ කුළුපග මද සිනාවක් පහළ වී. පුංචිරාල දුර නෑකමට අපේ මාමා කෙනෙකු වුව මේ ළමයා නම් කලින් දැක ඇති බවක් මට මතක නැත. මේ තමයි මේ දැරියගේ ස්වභාවය. එය ගමක හැදිච්ච වැඩිච්ච දරුවෙක්, අහිංසක දරුවෙක්. ඉතින් මේ දැරිය පාසලේ ඉගෙන ගන්න දැරියක් තාම. ඇය ගමේ සිට නගරයට කැඳවාගෙන ඉන්නේ ඇත්තටම නගරේ දරුවන් සමග පාසල් යවනවා කියන පොරොන්දුව මත. ඔබට මතක් වෙනවා ඇති මේ වෙලාවේදී ඔබ කියවලා තිබෙනවා නම්
මොනිකා රුවන්පතරණ කීවිඳිය විසින් රචනා කරපු කවිපන්තියක් තිබෙනවා පියසේ නැසූ ප්‍රශ්නයක්. මේ කවිපන්තිය පටන් ගන්නෙම පහුගිය නත්තල් කාලේ නිවාඩුවේ මම ආවේ පුංචි බේබි එක්කලා පාසල් යන්නයි මෙහි ආවේ. හතේ යටේ චක්කරයෙන් ගණන් හදා සමත් වෙලා පොතේ තියෙන කතා කියා පාඩම් දී සමත් වෙලා ලේනා ගැන පූසා ගැන කවි කියලා සමත් වෙලා ගමේ ඉඳන් මං ආවේ 2-3ට සමත් වෙලා. බේබිගේ අත අල්ලාගෙන උදේට පාසල් යනවා. බේබිගේ අත අල්ලාගෙන හවසට ගෙදරට එනවා. බේබිගේ පන්තිය අයිනේ ගල් බැම්මේ වාඩි වෙන්නේ. බේබිලාට කියන කතා එතන ඉඳන් අහන්නේ. හවසට අත්වැල් බැඳගෙන කවි කියන්නේ අපි දෙන්නා. ගැමුණු කුමරුගේ කතාව ඉගෙන ගන්නේ අපි දෙන්න. එහෙම වුණත් මන් නොදන්න දෙයක් තියෙනවා අහන්න. දන්න කෙනෙක් හොයා බලා මට මේ ගැන කියා දෙන්න. 3 හිටපු පුංචි බේබි 4 පන්තියට ගිහින් 3 ඉන්න මම 4ට යන්නේ කවදාද ඉතින්. ඉතින් මේ අකුරට යන වෙලාවේ කෙටි කතාවක් මොනිකා රුවන්පතරණ මහත්මිය විසින් රචනා කරපු පියසේ නැසූ ප්‍රශ්නයක් කෙටි කතාවක් තේමාත්මක වශයෙන් සමාන කෙටි කතා සමාන. මේ කෙටි කතාවෙන් වගේම මේ පද්‍ය පන්තියනොත් ගවේෂණය කරන අත්දැකීම සමානයි. ඒ තමයි ගමෙන් නගරයට මේ පුංචි දරුවාව කැඳවගෙන එන්නේ නගරේ පාසලකට ඇතුල් කරනවා කියන පොරොන්දුව මත. මේ දවසේ පුංචිරාල මාමා ගමෙන් නගරයට මේ දරුවව එක්කන් ආවේ අන්නේ පදනම. ඉතින් මේ පුංචි දැරිය මේ බලාගෙන ඉන්නේ මේ අලුත් ගෙදරට ඇවිල්ලා මේ ධනපති පන්තික නිවසට ඇවිල්ලා මම කොහොමද ඊළඟ කටයුතු කරන්න කියන්නේ. ඒ වගේම මම නැවතත් කතා කරනවා දුවේ පුතේ අපි අර භාෂාව කොහොමද කෙනෙක්ගේ චරිත ස්වභාවය කෙටි කතාවක් තුළ නිරූපණය කරන්න කියන එක. දැන් අපි මෙතෙක් කතා කරපු කතකයා සහ ඒ ආශ්‍රිත සිදුවීම් මාලාව ගොඩනගෙන භාෂාවට වඩා ඊටමත් වෙනස් විදිහකට තමයි දුවේ පුතේ මේ පුංචිරාල මාමගේ වදන් වල එහෙම නැත්නම් පුංචිරාල මාමගේ මුවගට නංවන දෙබස් මේ කෙටි කතාව තුළ නිරූපණය කරලා තියෙනවා. ඔන්න බලන්න. මේට ඉස්සෙල්ලා කොහෙවත් එහෙම ඉඳලා තියෙනවද? මිසිස් කරුණාපාල පුංචිරාලගෙන් ඇසුවාය. නෝන මහත්තයෝ අපේ මහත්තේල වචන අහක දාන්න බැරුවයි ළමයා එක්කා. අනේ කොහෙක්වත් ඇරියේ නෑ. අපි දුප්පත් වුණාට නෝන මහත්තයෝ ළමයි තැන් තැන් වලට ඇරියේ නෑ. කෙල්ල මේ සිංහල අවුරුද්ද වෙන කලියෙන් ඉස්කෝලේ ගියා. පුංචිරාල වටපිට බලා කලින් කතා කළාට වඩා සෙමෙන් කතාව පටන් ගත්තේ. අපේ පවුලගේ නම් කැමැත්ත කෙල්ල තව ටිකක් ඉස්කෝලේ යරින්න. මට පුළුවන් ද මහත්තයෝ ඔවා කරන්න? අපි එදා වේල හොයාගන්න මිනිස්සුනේ. ඉස්කෝලේ ගියා කියලා දැන් මොනවා කරන්නද? ඉස්කෝලේ ගුරුකම් වලට උගන්වන්න මට හයියක් තියෙනවා. බොරුද මහත්තයෝ? අපි මේ මහත්තේල හවුහරණෙන් ඔහේ ජීවත් වෙනවා මිසක් දැන් කාලේ ඉගෙන ගත්තට විතරක් මදි රස්සාවක් ගන්න. මිසිස් කරුණාපාල උද්‍යෝගයෙන් කීවාය. දැන් ඔබට මේක කල්පනාවෙන් කියවුවොත් මේ කෙටි කතාව තුළ තිබෙන මේ පෙළ මේකේ මිසිස් කරුණාපාලගේ සහ පුංචිරාලගේ භාෂා විලාසයෙන් අපිට ඔවුන් දෙදෙනාගේ පන්ති අනන්‍යතාවය එහෙම නැත්නම් ඔවුන් දෙදෙනාගේ පන්ති වෙනස ඉතා හොඳට පැහැදිලි වෙනවා. මිසිස් කරුණාපාල මධ්‍යම පන්තික ස්ත්‍රියක්. ඒ වගේම පුංචිරාල කියන්නේ ගමක ජීවත් වෙච්ච ගැමියෙක්. මේ දෙදෙනාගේ ආකල්ප, මේ දෙදෙනාගේ භාෂා විලාසය, මේ දෙදෙනාගේ සමාජ මට්ටම ඉතා හොඳට මේ කෙටි කතා කරුවා සොකිය කෙටි කතාවේ භාෂාව මගින් නිරූපණය කරලා තිබෙනවා. එහෙමනම් මේක මේ කෙටි කතාව ਵਿਚාරය කිරීමේදී එක මෙවලමක් විදිහට නැත්තම් මේ කෙටි කතාව ਵਿਚාරය කිරීමේදී මේ කෙටි කතාව දිහා බලන එක ක්‍රමවේදයක් විදිහට අපිට වටහා ගන්න පුළුවන් දුවේ පුතේ මේ කෙටි කතාව ਵਿਚාරය කිරීමේදී.
අකුරට යන වෙලාවේ කෙටි කතාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී දුවේ පුතේ මේ කෙටි කතාව පිළිබඳව තව කාරණයක් අපි ඉස්මතු කරනවා නම් මේ කෙටි කතාවේ පන්ති ප්‍රතිවිරෝධතාවය ඉස්මතු වෙන තවත් විශේෂිත අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ පුංචි දැරියගේ නම පිළිබඳව මේ පෞල් ලේඛකයේ තුල සාකච්ඡාවක් ඇති වෙන විදිය. ඉතින් කිසියම් ආකාරයකට ධනපති පන්තිකයෝ තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන තිබෙනවා स्वकीय නම් වලින් පවා. ඒ වගේම ධනපති පන්තිකයන්ට සමාන නම් තමන්ගේ නිවෙස්වල මෙහෙකරුවන්ට මෙහෙකාරියන්ට තිබෙනවට ඔවුන් තුල කිසියම් අප්‍රසාදයක් තිබෙන. එහෙම නැත්නම් ඔවුන් තුල කිසියම් අකමැත්තක් තිබෙනවා. මේක ඊටාම සියුම් විදිහට ඉස්මතු වෙන අවස්ථාවක් මේ කෙටි කතාව තුළ තිබෙනවා. මම කැමතියි ඔබට මේ කෙටි කතාවේ මේ අවස්ථාව ඉස්මතු කරලා පෙන්නන්න. ඔන්න බලන්න. මොකද්ද භද්‍ර කෙල්ලගේ නම? එකෙනෙහි මිසිස් කරුණාපාලගේ මුහුණේ පළ වූ අප්‍රසන්නතාවය අප දෙදෙනාටම පැහැදිලි වී. ඈ පිළිතුරු දුන්නේ ඉනික් බිතිවය. සුභද්‍රාවතී කියන්නේ උපහාසාත්මක ස්වරයකින් එහෙත් මද සිනහවකින් යුතුව කිව්වා. හොඳ ජෝඩුව. ඔයා භද්‍ර කෙල්ල සුභද්‍ර. එහෙම නෙමෙයි. අපි වෙන නමක් දාමු. ඉස්සල්ලා හිටිය කෙල්ලගේ නම කියු මිස්ටර් කරුණාපාල මැනිකායි ඇයව කැඳවන්නාක් මෙන් හඬ ගැසුවා. ඇය එළියට එන බවක් නොපෙනිනි. ඉක්බිති මිසිස් කරුණාපාල සුභද්‍රාවතී යයි හඬ නගා කීවාය. කුස්සියේ සිට කෑම කාමරයේ දොරෙන් එබූ බැලූ ඇය විලියෙන් ඇකිලිමින්ද බියෙන් තැති ගනිමින්ද සිටින බව පෙනේ. ඇය කලින් ඇඳ සිටි සුදු ගවුමට උඩින් මිසිස් කරුණාපාලගේ පරණ අලු පාට සාරියක කෑල්ලක් රෙද්දට ඇඳ සිටියා. ඇගේ කෙස් කලඹ නම් පෙරසේ ගෙතු ගමන්ම අඩියක් පමණ දිගට පිටදිගේ පහතට වැටි තිබුණා. ඒ අග රෝස පාට රෙදිපටියක් බැඳ තිබිණ. මිස්ටර් කරුණාපාලද මාද ඈ හොඳින් දුටු පළමු වතාව මේ. තලලු පැහැයට වඩා කළුවට හුරු ඈ හුරුබුහුටි පෙනුමෙන් යුතු එකෙක් බවට සැකයක් නැත. කරුණාපාල යුවලගේ ළමයි ඇයට වඩා තල්ලු පැහැගත්හ. ඇගේ දැස් නම් මේ ළමයින්ගේ ඇස්වලට වඩා පුළුල් බව වරක් ඇගේ මුහුණ බලන්නෙකුට පෙනේ. ඇයට ඇත්තේ තරමක් බුන්නාසය. නිකට සිහින්ය. ඒ මැද අඟලක් තරම් දිග කැලලක් පෙනෙන්නට තිබිනි. උඹ බේබිලා එක්ක සෙල්ලම් කෙරුවද? මිසිස් කරුණාපාල ඇසුවායි. ඈ බිමට හැර උදෙනතින් යුතුව සිටියා මිස පිළිතුරක් නොදුන්නාය. අපි මීට පස්සේ උඹට ලේසියට මැනික කියනවා. හොඳද? මිස්ටර් කරුණාපාල කරුණාන්විත ලෙස කී. ඈ කිසිවක් නොකීවාය. ඈ ඔළුවස්සට හේතු වී බිම බලාගත් වනම සිටියාය. ඒ ලැජ්ජාවෙන්ද බියෙන්ද කෝපයෙන්දයි පැහැදිලි නොවී. දුවේ පුතේ මෙතන ඊටාම සියුම් කාරණා ගණනාවක් සුරේර මහත්මයාගේ කෙටි කතා කලාව පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. එකක් තමයි අර මම කලින් කිව්ව මේ දැරියගේ නම පිළිබඳව ප්‍රශ්නය. මේ මධ්‍යම පන්තික ස්ත්‍රියගේ නම කරුණාපාල. කරුණාපාල කියන එකේ අදහස කරුණාවන්තයි කියන එකනේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ කෙටි කතාව පුරා දිවෙන මිසිස් කරුණාපාල චරිතය, මිස්ටර් කරුණාපාල චරිතය, මේ කරුණාපාල පවුල ඇත්තටම කරුණාවන්තද? ඔව්හු ඇත්තටම කරුණාපාලලා වෙද්ද? යන ප්‍රශ්නය ඊටම සියුම් විදිහට කෙටි කතාකරුවා මේ කෙටි කතාව තුලින් ඉස්මතු කරන්න සූදානම් වෙනවා. මේ සුරවීර මහත්මයාගේ කෙටි කතා කලාවේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි දුවේ පුතේ මේ කෙටි කතාවේ චරිතවල නාමකරණය. ඔව් හැම විටම චරිතය සහ චරිත ලක්ෂණය ඊටාම සියුම් ලෙස ස්පර්ශ කරන්න චරිතේ නම පාවිච්චි කරනවා. අපි බොහෝ අවස්ථාවල ඔහුගේ කෙටි කතා තුළ මේ ලක්ෂණය දැකලා තිබෙනවා. ඉතින් ඇය ඇත්තටම කරුණාවන්තද? එහෙම නැත්නම් ඇය ඇත්තටම කරුණාවන්ත ස්ත්‍රියක්ද කියන එක මේ කෙටි කතාව අවසානයේදී අපිට පැහැදිලි වෙනවා. අපිට පැහැදිලි කරලා දෙන කාරණේ තමයි නමින් කරුණාපාල ඌවාට ඔව්හු කරුණාවන්ත අය නොවේති කියන නිගමනයට පාඨකයන් එළඹෙන තැනටපත් වෙනවා දුවේ පුතේ මේ කෙටි කතාව අවසානයේදී. ඊළඟට
දැන් මේ මිසිස් කරුණාපාලගේ නම ඇගේ ස්වාමි පුරුෂයා කරුණාපාල වීම නිසා තමයි ඇයට මිසිස් කරුණාපාල යනුවෙන් හඳුන්වන්නේ. පෙළපත් නාමය ස්වාමියාගේ නාමය බිරිඳට භාවිතා කිරීම. ඒක මධ්‍යම පන්තික ලක්ෂණයක්. ඒත් ඇගේ ඇත්ත නම භද්‍රා. භද්‍රා යන්නේහි අර්ථය සුන්දර කියන එක. භද්‍රා කියන එකේ අර්ථය සුන්දර කියන එක, සුන්දරිය කියන එක. ඊළඟට මේ ගමේ සිට නගරයට මෙහෙකාර කටයුත්ත සඳහා රැගෙන එන පුංචි දැරියගේ නම සුභද්‍රාවති. භද්‍රා සුන්දරයි කියන අදහස. සුභද්‍රා කියනකොට ඒකට සූ කියන උපසර්ගය ඇවිල්ලා. අපි දන්නවා සූ කියන උපසර්ගයෙන් වෙන්නේ වඩාත් කියන එක. නැත්තම් බොහෝ සෙයින් කියන එක. එතකොට දැන් මධ්‍යම පන්තික ස්ත්‍රය භද්‍රා නම් සුන්දරිය නම් මේ පුංචි දැරිය සුභද්‍රාවතී වෙනකොට වතී කියන එකේ අදහස වතක් ඇත්ති කියන එක. නැත්තම් මුහුණක් සහිත ස්ත්‍රිය කියන එක. එතකොට මේ පුංචි දැරියගේ නමේ තේරුම සමස්ත අර්ථය ගත්තහම මනා වූ සුන්දරත්වයක් සහිත මුහුණක් ඇත්ති යන්. ඇත්තටම එය අහිංසකයි. ඇය කැලේ පිපුණු මලක් වගේ. ඇය ඇත්තටම ඉස්කෝලේ වැඩවලට දක්ෂයි. ඇගේ ඉගෙනීමේ දෝෂයක් නිසා ඇය නගරයේ නිවෙසක මෙහෙකාර කටයුත්ත සඳහා රැගෙන ආව නොවේ. ඇත්තටම ඇගේ දෙමව්පියන්ට ඇයව තවදුරටත් පාසල් යාම සඳහා යැවීම සඳහා අවශ්‍ය ආර්ථික වශයෙන් තිබුණු ස්ථාවරත්වයේ තිබුණේ නැහැ. ඇයව ඇගේ පවුලට බරක්. ඇයව පාසල් යවන්න, ඇයට අවශ්‍ය ඉස්කෝලේ උපකරණ ගන්න, ඇයට ඇඳුම් කැඩුම් ගන්න මේ කිසි දෙයක් සඳහා ඇගේ දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නැහැ. ඒ හේතුව නිසාම තමයි ඇය අවාසනාවන්ත ලෙස මේ මධ්‍යම පන්තික නිවසේ මෙහෙකාරියක් බවට පත් වෙන්නේ. එහෙත් ඇය ඉගෙනීමට අදක්ෂ දැරියක් නෙමෙයි. ඇය අවලස්සන දැරියක් නෙමෙයි. මේ කතකයා මේ ඇය පිළිබඳ හඳුන්වා දීමේදී කියනවා තලෙලුළු ස්වභාවය නගරේ දරුවන් දෙදෙනාට වඩා නැත්තම් මධ්‍යම පන්තික පවුලේ දරුවන් දෙදෙනාට තරම් පැහැපත් නොවුනට ඇගේ දැස්වල දීප්තිය ඒ නගරේ දරුවන්ගේ දීප්තියට සමානයි. ඒ කියන්නේ පුංචි දරුවෝ සමාජයේ කොහේ ජීවත් වුණත් ඔවුන් බාහිර ස්වරූපයෙන් ඔවුන්ගේ සමේ වර්ණය වෙනස් වෙන්නේ ඔවුන් ජීවත් වෙන පරිසරයත් එක්ක. නගරේ ළමයි වගේ ඔවුන් සැප සම්පත් සහිතව ජීවත් වෙන අය නෙමෙයි. නගරේ ළමයි හිරු එළියට හරියට නිරාවරණය වෙන්නේ නැහැ. ඔවුන් Tamanගේම පෞද්ගලික වාහනයෙන් පාසල් ගිහිල්ලා උපකාරක පන්තියට ගිහිල්ලා ආපහු ගෙදරට එන්නේ බොහෝම ආරක්ෂා සහිතව. නමුත් ගමේ ළමයි එහෙම නෙවෙයි දුවේ පුතේ. ඔවුන් සමහර විට ගිනි අවුවේ, කට්ට අවුවේ පාරේ පාසල් යන්නේ. පාසල් ගිහිල්ලා ආපහු ගෙදර එන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර විට පාසල් කාලේ ඇරුණාම වුන් Tamanගේ දෙමව්පියන්ගේ ගොවිතැන් කටයුතු සඳහා උදව් කරනවා, හේන් වැඩ කරනවා, කුඹුරු වැඩ කරනවා. එතකොට ඔවුන්ට අර නගරයේ දරුවන්ට තරම් පැහැපත් සමක් හිමි වෙන්නේ නැහැ. හැබැයි දරුවනේ නගරයේ වෙතත් ගමේ වෙතත් පුංචි ළමයින්ගේ දැස් එක සමානයි කියන එක ඇතුලේ කතුවරයා ඊටාම සියුම් විදිහට මේ දරුවන්ගේ අනාගතය පිළිබඳව, මේ දරුවන්ගේ ලෝකය පිළිබඳ දැක්ම පිළිබඳව, මේ ළමයිගේ ස්වභාවය පිළිබඳව ඊටාම සියුම් ලෙස මේ අවස්ථාවේදී නිරූපණය කරන්න සමත් වෙනවා. ඒ වගේම තමයි මේකේ තිබෙන තවත් උත්තරාසයක් තිබෙනවා. මේ දැරියගේ සුභද්‍රාවතී යන නම වඩාත් සුන්දර මුහුණක් ඇත්ති යන නම බාර ගන්න මේ කරුණාපාල යුවල කරුණාපාල පවුල සූදානම් වෙන්නේ නැහැ. හැබැයි ඇයට දානවා මෙහෙකාරියන්ටම උරුම නමක්. පෙර මෙහෙකාරියටත් තිබුණු නම මැනිකා. බොහෝ දුරට අපි දන්නවා සුගුණ, මැනිකා, ගුණවති. මෙන්න මේ වගේ නම් තමයි මෙහෙකාරියන්ට හිමි වෙන්නේ. හැබැයි බලන්න මැනිකා කියන නමේ තේරුම සුභද්‍රාවතී යන නම හා සමානම වටිනාකමක් අගයක් මේ මැනිකා කියන නම තුල තිබෙනවා. ඇය ඇත්තටම මැනිකා. මේ මැනිකේ වටිනාකම දන්නේ මේ මැනික හරියට හඳුනා ගන්න කෙනෙක්. ඇය මැනිකක් බව මේ කෙටි කතාව අවසානයේදී අපිට පැහැදිලි වෙනවා. බොහෝ ආයාසයෙන් නගරයේ දරුවන්ට බොහෝ විෂය කරුණු උගන්වන්න දඟලන දෙමාපියන්
සියුම් පහරක්, සියුම් උපහාසාත්මක පහරක් මේ මැනිකා අතින් ඉබේ සිද්ධ වෙනවා. අර නගරේ පාසල්වල ඉගෙන ගන්න දරුවෝ දන්නා දේවල් වලට වඩා බොහෝ සාහිත්‍යමය වශයෙන් වටිනාකම් තියෙන, උපදේශාත්මක වශයෙන් වටිනාකම් තියෙන කවි ගීත ගණනාවක් මැනිකා ගායනා කරනවා. නගරේ අය සමහර කවි ගීත ගායනා කරන්නේ තමන්ගේ අනන්‍යතාවය සඳහා. ඉංග්‍රීසි කවි ගායනා කරන්නේ තමන්ට ඒවා පුළුවන් බව ඇඟවීම සඳහා. තමන් කිසියම් සමාජ පන්තියක කොටස්කාරයෙක් බව පෙන්වීම සඳහා. ඉතින් මැනිකා අවසානයේ ඒ කවියත් ඇයට හුරු විදිහට, ඇයට හැකි විදිහට ගායනා කරනවා. ඊටාම සියුම් ලෙස මේ ඉංග්‍රීසි භාෂාව පදනම් කරගත්ත, ඉහළ සමාජ අධ්‍යාපනයේ පදනම් කරගත්ත මේ පෞල් ඒකකයට මැනිකා විසින් ඊටාම සියුම් විදිහට පහරක් එල්ල කරනවා මේ කෙටි කතාව තුළ. ඉතින් මම මේ කියන්න හැදුවේ ඔබට මේ කෙටි කතාවේ නම් පාවිච්චි කිරීමේදී මැනිකා මැනිකක් වෙන හැටි, කරුණාපාල යුවල ඇත්තටම කරුණාවන්තද කියන ප්‍රශ්නය අපහමුවේ පැන නගින හැටි මේ කෙටි කතාව තුළ කොහොමද ඊටමත් සියුම් ලෙස ස්පර්ශ කරලා තියෙන්නේ, නැත්නම් සියුම් ලෙස මේ කෙටි කතාව තුළ අන්තර්ගත කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ යුවල ලේසියට ඇයට මැනිකා කිව්වට ඇය ඇත්තටම මැනිකා. ඇය තුළ ඊටාම වටිනා ගතිගුණ, ගති ලක්ෂණ ගණනාවක් තිබෙන බව අපිට මේ කෙටි කතාව සියුම් ලෙස පරිශීලනය කිරීමේදී හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මැනිකාට මේ මිසිස් කරුණාපාල නිවසේ, මිසිස් කරුණාපාල, මිස්ටර් කරුණාපාල ජීවත් වෙන මේ නිවසේ ජීවිතය ඒ තරම් සුවදායක වෙන්නේ නැහැ. ඔහු කරුණාවන්ත නැහැ. මැනිකාට නිරන්තරයෙන් විවිධාකාර අඩන්තේට්ටම් කරනවා. ඇයට වචනයෙන් බැනවදිනවා. මේ වගේ අකරතැබ්බ රාශියකට, එහෙම නැත්නම් වේදනාකාරී අත්දැකීම් රාශියකට මැනිකා ගොදුරු වෙනවා. හැබැයි මැනිකා කියන්නේ තවත් එක ළමයෙක්. ඇයට නිවසේ දැරියන් දෙදෙනාගේ සහ තමාගේ වෙනසක් දැනෙන්නේ නැහැ. ඇය හිතන්නේ ඇයට හොඳ යාළුවෝ දෙන්නෙක් හම්බුණා කියලා. දින කීපයක් ගතවන විට මැනිකාගේ කුල ඇටි බවද ලැජ්ජාවද මගහැරී ගිය බව පෙනින. කලින් මෙහෙකාරියව සිටි මැනිකාගේ හැට්ට සහ රෙදි කෑලි අඳින ඈ විවේක වේලාවේදී දුලානී සහ වජිරා සමග දුවපැන ඇවිදීමින් හැංගිමුත්තන් වැනි සෙල්ලම් කිරීමටත් කවි කීමටත් පටන් ගත්තාය. මැනිකා ප්‍රීතියෙන් සිටීම මගේ සතුටට හේතු විය. පසුදා කෑම මේසේදී මිස්ටර් කරුණාපාලගේ පිඟානට බෙදූ මුකුණු වැන්න වෑංජනයක තිබී දිග කෙස් රොදක් හසු විය. ඔහු කෑම ගැනීම නවත්තා අත සෝදා ගත්තේ. කෑම පිඟානේ කෙස් රොදක් දුටුවහොත් කෝප වීම ඔහුගේ සිරිතේ. මැනිකා මෙහෙවරේ මිසිස් කරුණාපාල කෑ ගැසූ විට ඈ දොර වෙත ඇදුණා. ඉතින් ඉසකෑ වැටෙන්නේ නැතුවය. මං කොච්චර කිව්වද උඹට කොණ්ඩේ බැඳ ගන්න කියලා. හා දැම්ම බැඳගනින්. මීට පස්සේ කොණ්ඩේ නරිවලිග වාගේ එල්ලගෙන හිටියොත් බූ ගන්න. තේරුණාද? මිසිස් කරුණාපාල කෝපයෙන් සැර දැම්මා. මැනිකා ඇයට පෙන්වසේ කොණ්ඩේ බැඳගනිමින් නොපෙනී ගියා. ඉන්පසුව මැනිකා කොණ්ඩය ගුලියක්සේ බැඳගෙනම සිටිමුත් එයට ඇය අකමැති බව පෙනින. මට එසේ සිතුනේ මිසිස් කරුණාපාල ගෙදර නැති වේලාවල් වලදී ඇය පෙරසේම කෙස් කලඹ පිට දිගට නෙලාගෙන සිටින හේයි. ඉතින් මේ පුංචි දරියාට ලස්සන කොණ්ඩයක් තියෙනවා. ඇය කැමති ඒ කොණ්ඩය දිගට දිගහැරගෙන ගෙදර ඉන්න. නමුත් මෙහෙකාර දැරියක් විදිහට ඇයට විවිධාකාරයේ අඩන්තේට්ටම් වලට මුහුණ දීමට, එහෙම නැත්නම් අසරණතාවයන්ට, පීඩාවන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඉතින් ඒකත් මේ පන්ති ප්‍රතිවිරෝධතාවය හමුවේ මේ නිර්ධන පන්තික දැරිය මේ ධනපති පන්තික පවුල් ලේඛකය තුල පීඩණයට පත්වීම සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි මේ කෙටි කතාවේ අර පද්‍ය ගායනාවන්ට යොමු වෙන අවස්ථාව. දුලානීද වජිරාද කවදත් හඳනගා කවි කීමට ලැජ්ජා වෙති. මැනිකා නම් කාහටත් ඇසෙනසේ නොඑක් තාල අනුව කවි ගායනා කළාය. ගුවන් විදුලියෙන් ඇසෙන ඒකාකාර ගී තාලය මෙන් නොව විවිධ මధుර තාල අනුව කවි ගායනා කිරීමට මැනිකා දනි. මුල් දින කීපයේදී ඇගේ ගායනය ගෙදර කවුරුත් ප්‍රිය කළහ. මේ ළමයින්ටනේ කවියක් කියාගන්න බැරි.
ගිහින් අර මැනිකක් එක කවිය කියන්නේ. ඇතැම් විට මිසිස් කරුණාපාල දස හැවිරිදි දුල්දාන්ට සහ අට හැවිරිදි වජිරාට නියම කරයි. දූවරු දෙදෙන ඇය හා එකතු වූ විට නම් වෙනදාට වඩා හොඳින් හඬනගා කවි කියති. මැනිකා විවිධ තාල අනුව හඬනගා ගායනා කරන්නේ බෙහෙවින්ම රෑ කෑමෙන් පසු නිදා ගැනීමට පෙර. ඇය නිදා ගැනීමට වී තිබුණේ කෑම මේසේ යටය. මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්ද. මේ ඇසුනේ සිහින් ස්වරයකිනි. ඉක්බිති ඈ එම ස්වරයෙන්ම බාවුන් සහස්ස ගාථාව ඇරඹුවායි. ඇගේ කටහඬ කෙමෙන් උස්විය. අන්න මැනික කයි කියනෝ කියමින් දුලානේ නිදන කාමරයේ සිට දිවගොස් මැනිකාගේ පැදුරේ ඉඳගත්තායි. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල් කොළ බිම අතුට නිදි නැතුව දුක් තකා කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනෙව් ඉදිරි වැඩ තක. දුලානේ රැවුණා ගිහින් නිදාගන්න ඇහුණද? මිසිස් කරුණාපාල මැනිකාගේ කටහඬ යටපත් වනසේ හඬනගා කීවායි. මට නිදිමත නෑ අම්මා. යන්නයි කිව්වේ. දැන් කියන දේ අහන්නෙත් නෑ නේද? මිස්ටර් කරුණාපාල සැර දැම්මේ. දුලානේ බිත්තිය අයිනෙන් සෙමෙන් කාමරයට ඇදුනායි. විනාඩි 2ක පමණ නිහඬතාවයකින් පසු යලි මැනිකාගේ කටහඬ ඇසේ. මෙන්න මේ ආකාරයට මේ මැනිකා සහ දුලානී වජිරා අතර තිබෙන සම්බන්ධය අපිට මේ කෙටි කතාවේ තවත් පැත්තක් විවර කර දෙනවා. ඒ තමයි දුවේ පුතේ පන්ති ප්‍රතිවිරෝධතාවය කියන කාරණේ අදාළ වෙන්නේ සමාජයක වැඩිහිටි පරම්පරාවට. බාල පරම්පරාව නැත්තම් දරුවෝ මේ ගැන ඇත්තටම දන්නේ නැහැ, සංවේදී නැහැ උන්ට. දැන් දුලානී සහ වජිරා මොන සමාජ පන්තියේද, මැනිකා හෙවත් සුභද්‍රාවති මොන සමාජ පන්තියේද කියන එක අදාළ වෙන්නේ මිසිස් කරුණාපාල සහ මිස්ටර් කරුණාපාල කියන දෙදෙනාට. දරුවන්ගේ ලෝකය ඇතුලේ ඇත්තටම ඔවුන් තිදෙනාට සමානයි. ඉතින් දුලානී සහ වජිරා කියන කරුණාපාල පවුලේ දරුවෝ දෙන්න උසස් පාසල් වලට යන ළමයි. ඔවුන් විවිධාකාරයේ ඉහළ සමාජ මට්ටම් වල දරුවෝ ඇසුරු කරන ළමයි. එහෙත් මේ කෙටි කතාවේ උත්ප්‍රාසාත්මක මැදිහත් වීම කෙටි කතා කරුවන්ගේ කෙසේද කියනවා නම් පුතේ දුවේ, ඒ දුලානිට සහ වජිරාට හැකියාව නැති, ඔවුන් නොදන්න බොහෝ කවි විවිධ තාල අනුව ගායනා කිරීමේ හැකියාව මේ මැනිකා නම් අහිංසක ගැමිදැරියට තියෙනවා. මෙන්න මේක තමයි උත්ප්‍රාසය කියලා කියන්නේ. කිසියම් සමාජයක ඉහළ මට්ටමේ ජීවත් වෙන දරුවෝ මොනතරම් හිටියත් ඔවුන්ට නොහැකි බොහෝ දේවල්, ඔවුන්ට ප්‍රවේශ වෙන්න බැරි විවිධ අවකාශයන් සඳහා අහිංසක ගැමි දරුවෝ ප්‍රවේශ වෙනවා. මෙන්න මේක තමයි හැම නිතරම ඉහළ සමාජ පන්තියේ අය තමන්ගේ පන්ති අනන්‍යතාවය නැතිවීමට නැත්නම් තමන්ගේ පන්ති අනන්‍යතාවය අර්බුදයකට ලක්වීමට බලපාන ප්‍රධානම කාරණේ. යම් ආකාරයකින් තමන්ගේ පන්ති අනන්‍යතාවය අර්බුදයකට යන අවස්ථාවක් ලෙස අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ දරු දෙදෙනාට මේ තරම් සැප පහසුකම් සහිතව, මේ තරම් අවකාශයන් සහිතව තමන්ගේ දරුවෝ දෙන්නට ළඟා කරගත නොහැකි අවකාශයකට, ළඟා කරගත නොහැකි ජීවිත අපේක්ෂාවකට මේ ගැමිදැරියට යෑමට හැකියාව ලැබීම කියන එක මේ කරුණාපාල යුවලගේ අනන්‍යතාවයට සියුම් ලෙස පහරක් එල්ල කරන දෙයක් බවට පත් වෙනවා. මේ කවි ගායනා සම්බන්ධයෙන් විරුද්ධ වීමත්, ඒ කවි ගායනා අසා සිටීමට දුලානී සහ වජිරා කියන දැරියන් දෙදෙනා යාමත්, ඒ දැරියන් දෙදෙනාට වඩා හොඳින් මැනිකා කවි ගායනා කිරීමත් පිටුපස ගොඩනගෙන ඊර්ෂ්‍යා පරවස හැඟීම, මේ කරුණාපාල යුවලට ඇතිවන ඊර්ෂ්‍යා පරවස හැඟීම පසුපස්සේ තියෙන්නේ තමන්ගේ පන්ති අනන්‍යතාවය හොසි වී යා. තමන් මේ තරම් වෙහෙස දරලා තමන්ගේ දරුවන්ට ඉගෙනුවත් තමන්ගේ දරුවෝ අවශ්‍ය දේවල් ඉගෙනගෙන නැහැ නේද කියන හැඟීම
ඔවුන් තුල හට ගන්න. ඉතින් මේක අද කාලේ මධ්‍යම පන්තිකයන් මුහුණ පාන විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අවසානයේ Taman දරුවෝ වෙනුවෙන් හෝ Taman සමාජය වෙනුවෙන් කරපු දෙයක් නැති බවට පත් වෙනවා. හුදෙක් Tamanගේ අනන්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් වෙහෙස වෙලා මහන්සි වෙලා පමණයි තියෙන්නේ කියලා මේ මෙවැනි අවස්ථාවලින් අපිට ඊටමත් පැහැදිලිව අවබෝධ වෙනවා. ඒක ඊටමත් සියුම් ආකාරයට කෙටි කතා කරුවා ඒ සුරවීර මහත්මයා අකුරට යන වෙලාවේ කෙටි කතාව තුළ අන්තර්ගත කරලා තිබෙනවා. ඉතින් එක පැත්තකින් ඇගේ නම සම්බන්ධ ප්‍රශ්නේ, අනිත් පැත්තට ඇගේ මේ කවි ගායනා කිරීම පිළිබඳ සිදුවීම, මේ සියලු දේ හරහා අපිට හේතු ගැන්වෙන්නේ ධනපති පන්තිකයෝ එහෙම නැත්නම් ධනේශ්වර මධ්‍යම පන්තිකයෝ කොහොමද තමන්ගේ පන්ති අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නේ සහ නිර්ධන පන්තිකයන්ව පීඩාවට පත් කරන්න කොහොමද පාවිච්චි කරන්න කියන එක, තම පන්ති අනන්‍යතාවය පාවිච්චි කරන්න කියන එක. අනික් පැත්තට ඒ ඔස්සේ ඔවුන්ට ඒ නිර්ධන පන්තිකයන්ගෙන් සියුම් ලෙස නොදැනුවත්වම තමන්ගේ ජීවිතයට, තමන්ගේ පන්ති අනන්‍යතාවයට පහරක් එල්ලවන සැටි කොහොමද ඊටමත් සියුම් විදියට මේ කෙටි කතාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක අපිට අකුරට යන වෙලාවේ කෙටි කතාව තුළින් අනාවරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් දුවේ පුතේ, ඔබ එකතු වෙලා ඉන්නේ රජරට ගුවන්විදුලිය මගින් ක්‍රියාත්මක කරන මේ කොවිඩ් වසංගත සමයේ ක්‍රියාත්මක කරන සිප්සවිය රේඩියෝ තක්සලාව සමගින්. සිප්සවිය රේඩියෝ තක්සලාව සමග සම්බන්ධ වෙන ඔබ වෙනුවෙන් පුංචි ප්‍රශ්නයක් අපි යොමු කරනවා මේ වැඩසටහන ඇසුරෙන් ඔබට පිළිතුරු සැපීම සඳහා. ඔබට SMS මාර්ගයෙන්, Viber මාර්ගයෙන්, WhatsApp මාර්ගයෙන් මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු යොමු කරන්න පුළුවන්. අද දවසේ මම යොමු කරන ප්‍රශ්නය වෙන්නේ AV සුරවීර මහතා විසින් රචිත ප්‍රථම කෙටිකතා සංග්‍රහය කුමක්ද? AV සුරවීර මහතා විසින් රචිත ප්‍රථම කෙටිකතා සංග්‍රහය කුමක්ද? මේ සඳහා ඔබ පිළිතුරු යොමු කළ යුත්තේ 071 42 999 24 කියන දුරකථන අංකයට. නැවතත් ඒ දුරකථන අංකය 071 42 999 24. ප්‍රශ්නය නැවතත් මම සඳහන් කරන්නම්. AV සුරවීර මහතා විසින් රචිත ප්‍රථම කෙටිකතා සංග්‍රහය කුමක්ද? ඔබේ පිළිතුරු යොමු කරන්න 071 42 999 24 දුරකථන අංකයට. එහෙමනම් දුවේ පුතේ, මේ කෙටි කතාව සම්බන්ධයෙන් තවත් අවස්ථාවකට අපි යොමු වෙමු මේ කෙටි කතාවේ ਵਿਚාරය කිරීම සඳහා. ඒ තමයි මේ කෙටි කතාවේ තවත් තැනක තිබෙනවා මේ මැනිකා සහ දුලානි වජිරා කියන තිදෙනා සම්බන්ධ වෙන මේ ගණිත පාඩමක් සම්බන්ධ කතාව. එන්න මෙහෙමයි තියෙන්නේ. කවි කීමෙන් පසු ගණන් පාඩම ආරම්භ විය. දුලානි ගණන් වලට දුර්වලය. පසුගිය වාර විභාගයේදී යට ලැබුණේ ලකුණු 24ක් පමණය. මේක වැරදි. 8යි 5යි කීයද? මිසිස් කරුණාපාල සරදමයි. 8යි 5යි 8යි 5යි කීයද? විනාඩි කිහිපයකට පසු ඇය යලි කෝපයෙන් නැස. 11යි. කොහොමද 11 වෙන්නේ? හරියට ගණන් කරන්න. මෙතනින් ගල් 8ක් වෙන් කරන්න. තවත් 5ක්. දැන් ඔක්කොම කීයද? 1යි 2යි 3යි 14යි. කුස්සිය දෙසින් තාලයට කවියක් ඇසෙන. මමයට කණ්ඩුනින්. ඒ මැනිකාගේ කනහට. 8 5 13යි 6 4 2 12යි 20ට අඩු 8යි 12 ගැනලා බලනු හරියයි. මිසිස් කරුණාපාල දුලානිගේ පිටට පහරක් ගැසුවාය. එළදෙන කොච්චර කිව්වත් එකයි. ගිහින් අර මැනිකා කියන කවිය ඉගෙන ගන්නවා හුරතලේ වැඩි වෙලා. දැන් බලන්න මේ කොටස් තුල අන්තර්ගත වෙලා තිබෙන කාරණේ මම ඔබට කලිනුත් කිව්වා. මේ කෙටි කතාව තුල කතුවරයා සියුම් ලෙස උත්ප්‍රාසාත්මක ලෙස මේ පන්ති අනන්‍යතාවය කියන කිස්මතු කරනවා. දුලානිට සහ වජිරාට කියන දෙදෙනාටම ප්‍රායෝගිකව ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදයක් ඔවුන් තුල නැහැ. ඔවුන් පන්ති කාමරය තුල න්‍යායාත්මකව මේ දරුවන්ට ඉගැන්වීම හැර වෙනත් කිසි කටයුත්තක් කරන්නේ නැහැ. හැබැයි මැනිකා කියන්නේ ගමේ ජීවිතය ඇතුලේ
තමන්ගේ ග්‍රාමීය වටපිටාව ඇතුලේ පරිසරය ඇතුලේ අර විස්කෘත සීයා ආච්චි සමග ඉන්න විස්කෘත පවුල් ඒකකයේ ඇතුලේ දැනුම් සම්ප්‍රදායක් අරන් ආපු කෙනෙක්. ඉතින් ඇයට ගමේ ටීචර් කියලා දුන්නු. ඒ වගේම තමන්ගේ සීයා ආච්චි කියලා දුන්නු. අම්මා තාත්තා කියලා දුන්නු. පෞරාණික අධ්‍යාපනික ක්‍රමවේදවල දිගුවක් ලෙස තමයි අපි මැනිකව හඳුන්වන්නේ. ඉතින් මේ කවිය ඇත්තටම එකතු කිරීම සම්බන්ධයෙන් පෙර පාසලේදී එකේ පන්තියේදී දෙකේ පන්තියේදී කියා දෙන කවියක්. මේ කවිය අර ධනපති පන්තික එහෙම නැත්නම් මධ්‍යම පන්තික පෞල් ඒකකයේ ඉන්න දුලානිටවත් වජිරටවත් එයාලා ඉගෙන ගන්න කොළඹ කේන්ද්‍ර කරගත්ත ඒ ධනේශ්වර පාසලෙන් හම්බෙලා නැහැ. හැබැයි මේ අහිංසක මැනිකාට ගමෙන් එක හම්බෙලා තියෙනවා. ගමේ ඉස්කෝලෙන් හම්බෙලා තියෙනවා. එතකොට දුවේ පුතේ අපි කල්පනා කරන්න ඕනේ මේ අපි ඉන්නේ යාන්ත්‍රික සමාජයක. අපි උසස් පාසල් හොයාගෙන යන සමාජයක ඉන්නේ. අපි හැම වෙලේම ජනප්‍රිය පාසල් වලට දරුවෝ ඇතුළත් කර ගැනීම පිළිබඳ සිහිනයක ඉන්නේ. දෙමව්පිය විශේෂයෙන් අද පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ තරම් තරඟකාරී වෙලා තිබෙන්නේ මේ උසස් මට්ටමේ පාසල් වලට ජනප්‍රිය පාසල් වලට දරුවෝ ඇතුළත් කිරීම සඳහා. ඉතින් ඒ ජනප්‍රිය පාසල් වලට එහෙම නැත්නම් ප්‍රසිද්ධ පාසල් වලට ඇතුළත් කිරීමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනික අවකාශයන් සම්පූර්ණ වෙනවාද කියන ප්‍රශ්නය කෙටි කතා කරුවා මේ දෙබස හරහා මේ සිදුවීම හරහා ඉස්මතු කරනවා. ඇත්තටම දුලානිට සහ වජිරාට වඩා ප්‍රායෝගික ලෙස ගණිතයේ විෂය ඉගෙන ගැනීමේ හැකියාවක් මැනිකාට ආවේ කොහොමද? ඇයට ආවේ ජනප්‍රිය පාසලෙන් නෙමෙයි. ඇයට ආවේ ගමේ පාසලෙන්. ඇයට ආවේ සීයාගේ ආච්චිගේ අම්මගේ තාත්තගේ දැනුම් ප්‍රවාහය. ඉතින් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ පිළිබඳ නැවතත් හැරී බලන්න වෙන. එහෙම නැත්නම් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ධූරාවලිය පිළිබඳ ප්‍රතිවිමසා බැලීමක් කරන්නට අපි සියලු දෙනාගේ ස්පාදන සිදුවීමක් ලෙස මේ අවස්ථාව අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපි නැවත වරක් සිතා බැලිය යුතුයි. පාසලක් උසස් වූ පමණින් ඒ පාසලට එන දරුදැරියෝ උසස් සමාජ පන්තින් වල දරුදැරියෝ වූ පමණින් ඇත්තටම ගුණාත්මක අධ්‍යාපනයක් ඒ පාසල තුලින් ලැබෙනවා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම ජනප්‍රිය නොවන එහෙම නැත්නම් ග්‍රාමීය පාසල් වල දරුවන්ට ඉගෙනීමේ අවකාශයක් නැද්ද? ඔවුන්ට ඉගෙනීම සඳහා අවකාශය නිර්මාණය කර දෙන විශිෂ්ට ගුරුවරු මේ පාසල් තුල නැද්ද? ඔවුන් වෙනස්ම ආකාරයකින් ඥාන ගවේෂණයක් සිදු කරනවද නැද්ද කියන ප්‍රශ්න සියල්ල ඒ.වී. සුරවීර මහත්මයා මේ කෙටි කතාවේ මෙවැනි අවස්ථා ඔස්සේ අපිට සියුම් ආකාරයකට විවරණය කරන්නට සමත් වෙලා තිබෙනවා කියලා පුතේ අපිට කියන්න පුළුවන් මේ කෙටි කතාව ඔස්සේ. ඊළඟට මේ කෙටි කතාවේ මධ්‍යම පන්ති ගණනිතාවයේ වෙත මරු පහරක් එල්ල කරන ඊටාම කේන්ද්‍රීය අවස්ථාවක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් දුලානී සහ වජිරා වෙත අම්මා විසින් පුහුණු කරන ඉංග්‍රීසි කවිය. ඔවුන් දෙදෙනාට කිසියම් සන්තෝෂමක් ලබා දීමේ අරමුණෙන් තමයි ඒ කවිය පාඩම් කරවන්නේ. Twinkle twinkle little star, how I wonder what you are up above the world so high like a diamond in the sky කියන ඉංග්‍රීසි කවිය. ඉතින් මේ මව හැකිතරම් උත්සාහ කරනවා තම දරුවෝ දෙදෙනාට මේ කවිය පුරුදු කරවන්න. ඈත සිටන් මැනිකය අහගෙන ඉන්නවා. මමගේ ග්‍රහණයෙන් ගිලිහිච්ච දුලානි සහ වජිරා. පස්සේ මේ කවිය පුහුණු වෙන්නේ මැනිකයෙක්. ඉතින් රාත්‍රී කෑම මේසේ වාඩිලා ඉන්නවා තාත්තා මිස්ටර් කරුණාපාල්. මිස්ටර් කරුණාපාල්ට ඇහෙන්න දුලානි සහ වජිරා මේ කවිය කියන. ඒ කවිය කියන්නේ අර මැනිකාගේ ආරෙන් එහෙම නැත්නම් මැනිකාට ඇහෙන විදිහට නැත්නම් මැනිකා ගැමිදරියක් විදිහට මේ කවිය පාඩම් කරගත්ත විදිහට තමයි. ඉතින් අර දුලානි සහ වජිරා කියන දරුවෝ දෙන්න මේ කවිය කියන්නේ. ඉතින් මේක අස්සේ සියුම් ඛේදවාචකයක් අපිට නිරූපණය කරන්න සමත් වෙනවා. ඒ තමයි අවසානයේ මේ දරුවෝ තුන්දෙනා දුලානි වජිරා මැනිකා කියන දරුවෝ තුන්දෙනාම එකම මවකගේ දරුවෝ එහෙම නැත්නම් එකම සමාජයක දරුවෝ. ඔවුන්ගේ සමාජ පන්ති විභේදනයක් සනිටුහන් කෙරුවේ දෙමව්පියෝ නැත්නම් ඔවුන්ගේ වැඩිහිටියෝ.
ඒ වැඩිහිටියන් නොවන්නට මේ පුංචි දරුවන්ගේ ආකල්ප, සිතුම් පැතුම්, ඔවුන්ගේ ජීවිතේ බෙදා ගැනීම සියල්ල සමානයි. ඉතින් දුලානි සහ වජිරා අම්මා කියන දේ නෙමෙයි අහන්නේ. දුලානි සහ වජිරා පාඩම් කරගන්නේ අර මැනිකා කියපු එක. ඉතින් ඔවුන් තුදෙනා අතර කිසිම අසමානත්වයක් නැහැ. සමාජ මට්ටම් වලින් ඔවුන් බෙදලා තිබුවට ඔවුන් තිදෙනාම කියන්නේ එකම වයසක එකම සමාජයක දරුවෝ ලෙස අපිට සලකන්න පුළුවන් නම් ඒක කොයිතරම් හොඳ දෙයක්ද කියන එක අපිට මේ කෙටි කතාව ඔස්සේ පැහැදිලි වෙනවා. ඉතින් මේ වගේ තවත් අවකාශයන් ගණනාවක් තිබෙනවා පුතේ මේ කෙටි කතාව සම්බන්ධයෙන් අපිට කතා කරන්න. ඉතින් කාල වේලාව ගොඩක් අවශ්‍යයි මේ කෙටි කතාවත් පිළිබඳව තවදුරටත් කතා කරන්න. ඉතින් කෙසේ වෙතත් තවත් කාරණා ගණනාවක් මේ කෙටි කතාවේ තිබෙනවා. දුලානි සහ වජිරා මැනිකා කියන තිදෙනා සෙල්ලම් කරන වෙලාව ටීචර් කෙනෙක් විදිහට මැනිකා ඇඳගෙන දුලානිට සහ වජිරාට උගන්වන හැටි මිසිස් කරුණාපාලගේ ඇඳුම් ඇඳගෙන සපත්තු ඇඳගෙන ඇය සෙල්ලම් කරන හැටි සහ එතනදී අයව පීඩාවටපත් වෙන හැටි මේ කාරණා ගණනාවක් මේ කෙටි කතාව තුළ තිබෙනවා. ඉතින් අවසානයේ කොහොම හරි මේ කෙටි කතාව අපිට ඉදිරිපත් කරන සිරි කනගාටු වෙනවා මැනිකාව මේ ගෙදරට එක්කන් ඇවිල්ලා තමන් කරගත්ත දේ වැනි හැඟීමක්. එහෙම නැත්නම් මැනිකාව නිවසක මෙහෙකාර සේවයට ගෙනල්ලා තමන් විසින් කරලද නරක මැදිහත් වීම පිළිබඳව ඔහු කනගාටු වෙනවා. කෙසේ වෙතත් අවසානයේදී පුංචිරාල මාම නැවත පැමිණෙන්නේ මැනිකාව ගෙදර එක්කන් යන්න. මොකද ඇයව තවදුරටත් මේ ධනේශ්වර පන්ති සමාජය තුළ සිරගත කරන්න ඔහු කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කෙටි කතාව අවසන් වෙනවා. මේ කෙටි කතාවේ අවසානයේදී පුංචිරාල මාමා මැනිකාව එක්කන් යන්න මේ නිවසට පැමිණෙනවා. පුංචිරාල මාම බස් එකෙන් දාවේ. කතාවට මුලපිරීමක් වශයෙන් මම ඇසීම්. අනේ මහත්තයා මම වචන දෙකේ මිනිහෙක් නෙමෙයි. ඒ වුණාට පවුලගෙන් බේරෙන්න බෑ. ඉස්කෝලේ කුරුන්නාසෙත් කියලා තියෙනවා කෙලි එක්ක එන්න කියලා. ඒකයි මම මේ තකහනිය පැනගෙන ආවේ. මට කරන්න දෙයක් නෑ මහත්තයෝ. ඒකට කමක් නෑ. ළමයා එක්ක යන එක හොඳයි. මම කීමි. මැනිකා කැඳවාගෙන යන ලැබීම ගැන මිසිස් කරුණාපාල අසතු වෙතේ මා සිතූ නමුත් ඇගේ දෙයට අකමැත්තක් නොමැති බව පැහැදිලි විය. පුංචිරාල කුස්සියට ගොස් මැනිකාට කතා කළේ. දුවේ උඹලේ අම්මා කියන උඹ එක්ක එන්න කියලා. තව ටිකක් ඉස්කෝලේ යරනවලු. ගුරුන්නාන්සෙත් එහෙම කියලා තියෙනවා. ඉබ්බා දියර දමනකොට ඇන්නෑවේ කියපි. යන කියමන මට සිහිවි. ඒත් සිදු වූයේ අනිකකි. මට බෑ යන්න. මැනිකා කෝපයෙන් කීවා. මම මොනව කරන්නද ඉතින්? උඹලේ අම්මගෙන් බේරෙන්න බැරවයි ආවේ. ගෙදර ඉඳලා තව ටිකක් කල් ඉස්කෝලේ ඵලයන්. මට බෑ. මම මෙහෙ ඉඳන් බේබිලත් එක්ක ඉස්කෝලේ යනවා. මැනිකා කීවා. උදේ වරුවේ තිබූ හිරුවෙලිය වහා නැති වී ගොස් අහස පුරා වැසි අඳුර පැතිරි. කළු වලාකුළු අහස මුදුනට තල්ලු වී අවුත් සූර්යා මුළුමනින්ම වැසී ගියේ. මැනිකාගේ විරෝධයේ පිට පුංචිරාල ඇගේ අතින් අල්ලා ඇදගෙන මෙන් ගෙදරින් පිටත් වූයේ. ඇගේ දෙනතින් ගිලිහී ගියේ කඳුළු බිඳු දෙකක් කම්මුල් දිගේ පහළට ගලා ගියේ. ගේට්ටුව ළඟදී මදක් නැවතුණු මැනිකා තව වරක් ආපසු හැරී ළමයින්ගේ කාමරෙ දෙස බැලුවා. ඇත්තටම මේ විදිහට තමයි මේ කෙටි කතාව අවසන් වෙන්නේ දුවේ පුතේ. ඉතින් මැනිකාට ඕනේ දුලානි සහ වජිරත් එක්ක ඉන්න. පුංචි දරුවෝ කොහොමත් කැමති තමන්ගේ වයසේ තමන්ට සමාන සමාජ පරිසරයක දරුවොත් එක්ක ඉන්න. ඉතින් ඒ මිශ්‍ර වීම මේ කෙටි කතාව තුළ තිබෙනවා. දරුවන්ගේ ලෝකයේ සිතුවිලි වල සමානත්වයේ තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මිසිස් කරුණාපාලත් කැමති වෙන්නේ මැනිකා එක්කන් යනවට කාරණා කිහිපයක් නිසා විය හැකි. එකක් ඇයට කල්පනා වුණා මං හිතන්නේ තමන් ආයාසයෙන් තමන්ගේ දරුවන් කිසියම් අධ්‍යාපනයකට තල්ලු කරත් තමන්ගේ අතින් ඒ කටයුත්ත හරියට ඉටු වෙලා නැති බව. ඒ වගේම තමයි මැනිකා මේ නිවසේ රඳවා තබා ගැනීම නිසා ඇයට අහිමි වෙන කොටස පිළිබඳවත් කිසියම් කම්පනයක් මිසිස් කරුණාපාල තුළ තිබුණා විය හැකි. අනෙක් අතට මැනිකා මේ නිවසේ සිටීම තමන්ගේ දරුවන්ගේ ජීවිතවලට අනවශ්‍ය ලෙස මැනිකාගෙන් සිදුවන බලපෑම පිළිබඳවත් ඇයට කල්පනා වුණා විය හැකි. කෙසේ වෙතත් ළමා මෙහෙකාර සේවය, පන්ති ප්‍රතිවිරෝධතාවය,
සමාජ අසාධාරණේ වගේම මධ්‍යම පන්තික ධනේශ්වර පන්තික සහ නිර්ධන පන්තික වෙනස ඊටාම සියුම් ලෙස නිරූපණය කරන ඊටාමත් සාර්ථක කෙටිකතාවක් ලෙස අපිට අකුරට යන වෙලාවේ කෙටිකතාව හඳුන්වා දිය හැකි. එහෙමනම් දුවේ පුතේ අපි තවත් දවසක මෙවැනිම වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට නැනසවියෙන් පිරුණු හෙට දවසක්. බොහොම ස්තුතියි. සිප් සවි රේඩියෝ තක්සලාවේ උසස් පෙළ දරුවන් සඳහා වූ සිංහල පාඩමයි ඒ අවසන් වුණේ. අනුරාධපුර පඬරැල්ලෑව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය ඒ වගේම උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක් හැටියට වසර ගණනාවක පළපුරුදුකම් ඇති ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශක සුගත් නයනානන්ද මහතාට අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. එහෙමනම් දුවේ පුතේ යලිත් මෙවන් දවසක අලුත් කාලච්ඡේදයකදී මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නට මත්තෙන් නිෂ්පාදන දායකත්වයේ සපයූ සුරංජිත් සමීර රණසිංහ සමග මහින්දලාල් විතාන හිතවතුන් සිහිපත් කරමින් රාජරට සේවා ප්‍රධානී අතුල විජේසුන්දර මහතාගේ මෙහෙයවීම යටතේ ඔබ වෙත මේ වැඩසටහන සමීප කළ මම සනත් චන්ද්‍රසේකර ඔබෙන් සමුගන්නට අවසරයි. නැන සවිය සපිරි යහපත් හෙට දවසක් ඔබ සැමට ආයුබෝවන්. නිසි මඟ යනු මැන පුතුනේ සිප් සවිය රේඩියෝ තක්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය සවන් දෙන්න 107.3 රජරට ගුවන් විදුලියට. ඔබ පසු පස එමි නිතිනේ මා පින්වර ඇදුරින්දුනේ. සිප්සවේ රේඩියෝ තක්සලාවේ උසස් පෙළ සිංහල පාඩම ඔබ වෙත ගෙනෙන්නේ ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා. ඒ සඳහා සාදර අනුග්‍රහකත්වල මහජන පොත්හල පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට අනුරාධපුර. ඔබට අවශ්‍ය සියලුම පුවත්පත්, අධ්‍යාපන ප්‍රකාශන, මාස්ටර් ගයිඩ් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළු සියලුම වර්ගයේ ලිපි ද්‍රව්‍ය එකම තැනකින්. මහජන පොත්හල පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට අනුරාධපුර. දුරකථන අංකය 071 81 40 570.